නායකතුමනි මම අද කරන්න යන්නේ ගම්‍යතා සංස්කෘතිය පිළිබඳ ගැටලු. පළවෙනි ගැටලුව තියෙන්නේ ලියා ගන්න. තත්පරයට මීටර් 8ක ප්‍රවේගයෙන් ගමන් කරන 5 කිලෝග්‍රෑම් ඒ ස්කන්ධය එම දිශාවටම තත්පරයට මීටර් 6ක ප්‍රවේගයෙන් ගමන් කරන B ස්කන්ධය සමග ගැටේ. ඉන්පසු ඒ ස්කන්ධය තත්පරයට මීටර් 6ක ප්‍රවේගයෙන් මුල් දිශාවටම චලිත වේ. මුල් දිශාවටම චලිත වේ. අපවලයා ගන්න තත්පරයට මීටර් 8ක ප්‍රවේගයෙන් ගමන් කරන කිලෝග්‍රෑම් 5ක් වන ඒ ස්කන්ධය එම දිශාවටම තත්පරයට මීටර් 6ක ප්‍රවේගයෙන් ගමන් කරන 3 කිලෝග්‍රෑම් වෙනවා. 3 කිලෝග්‍රෑම් B ස්කන්ධය සමග ගැටේ. ඉන්පසු ඒ ස්කන්ධය තත්පරයට මීටර් 6ක ප්‍රවේගයෙන් ගමන් කරයි. පළවෙනි කොටස ගැටුමට පෙර පද්ධතියේ ගම්‍යතාව කුමක්ද? ගැටුමට පෙර පද්ධතියේ ගම්‍යතාව කුමක්ද? දෙවෙනි කොටස ගැටුමට පසු පද්ධතියේ ගම්‍යතාව කුමක්ද? පිළිතුර පැහැදිලි කරන්න. තුන්වෙනි කොටස ගැටුමට පසු B වස්තුවේ ප්‍රවේගය කුමක්ද? ඊළඟ කොටස ගැටුමේදී ඒ වස්තුව බීට සම්ප්‍රේෂණය කළ ගම්‍යතාවේ හා
එහි දිසාව කුමක්ද? පස්වෙනි කොටස ගැටුමේදී B වස්තුව ඊට සම්ප්‍රේෂණය කළ ගම්‍යතාව කුමක්ද? ගම්‍යතාව සහ දිශාව කුමක්ද? ගැටුමට ගත වූ කාලය හයවෙනි කොටස ගැටුමට ගත වූ කාලය තත්පර දශම එකක් නම් ගැටුමේදී A මත සහ B මත ඇතිවන බලය සහ ඒ වස්තුව මගින් B මත වෙනවා. ඒ වස්තුව මගින් B මත ඇති කරන බලය සහ දිශාව සොයන්න. හත්වෙනි කොටස ගැටුමේදී B මගින් A මත ඇති කර බලය හා දිශාව කුමක්ද? A මත ඇති කර බලය සහ දිශාව කුමක්ද? අටවෙනි කොටස පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රයේ ගැටුමට පසු ගැටුමට පෙර ප්‍රවේගය කුමක්ද? නවවෙනි කොටස පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රයේ ගැටුමට පසු ප්‍රවේගය කුමක්ද? 10 වෙනි කොටස පද්ධතියේ ගම්‍යතාවය වෙනස් වීම කොපමණද? එකොළොස්වෙනි කොටස ගැටුමට පෙර මුළු චාලක ශක්තිය කුමක්ද? ඊළඟ කොටස ගැටුමට පසු
चालक शक्तिय कुमක්ද? ගැටුමට පසු चालक शक्तिය कुमක්ද? 13 වෙනි කොටස चालक शक्तिය අඩු වී ඇතනම් එම ශක්තියට කුමක් සිදු වේද? ඊළඟ කොටස ගැටුමේදී A හා B මත ක්‍රියා කරන බලය වෙනස් වීම එකම සටහනක අඳින්න ගැටුමට පෙර සහ ගැටුමට පසු වස්තුන් දෙකේම ගම්‍යතාව දක්වන සටහනක් එකම ප්‍රස්ථාරයක අඳින්න. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන උපසටහනක් දැනගන්න එක. මේ ස්කන්ධය 5 කිලෝග්‍රෑම්. තව ස්කන්ධයක් තියෙනවා 3 කිලෝග්‍රෑම්. මේක යනවා 8ක වේගය. මේක යන්නේ 6ක වේගය. මේ දෙකේ එකිනෙකට ගැටෙනවා. දැන් මේක ගැටුණාම මේ මත බලයක් ඇති වෙනවා, මේ මත බලයක් ඇති වෙනවා. මේ බල දෙක සෑම විටම සමානයි ප්‍රතිවිරුද්ධයි. මේ බලය කියන්නේ මේක A නම් මේක B. B මගින් A මත බලයයි මේක. මේ බලය කියන්නේ A මගින් B මත ඇති කර බලය. ගැටුමෙන් පස්සේ මෙයා යනවා 6ක වේගයෙන් 5 කිලෝග්‍රෑම් ස්පන්දනය. 3 කිලෝග්‍රෑම් ස්පන්දනයේ වේගය අපි දාන්නේ නැහැ. ගැටුමට පෙර ගම්‍යතාව කියන්නේ මේක ගම්‍යතාව ස්පන්දනයේ 5යි ප්‍රවේගය 8යි. මේ පැත්තට තියෙන්නේ මේක ගම්‍යතාවයෙන් 3 වැඩි කිරීම 6 හේතු දිශාවට 40 ධන 18 ඉන්නේ. එතකොට අපිට එන අගේ තමයි 58යි කියන්නේ. ඒකට වෙන්නේ නිව්ටන් තාක්ෂණ. දෙවෙනි කොටසින් කියනවා ගැටුමට පසු පද්ධතියේ ගම්‍යතාව. ඒකත් තියෙන්නේ 58යි නිව්ටන් තත්පර හේතුව ගැටුමේදී ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය.
शून्य निशा के මේ බල දෙකේ එකතුව බිඳුවයි. දැන් අපි ඊළඟට කියනවා ගැටුමට පසු B වස්තුවේ ප්‍රවේගය. ගැටුමට පසු ස්කන්ධය ගත්තාම ස්කන්ධය 5ක් වෙන එකේ ප්‍රවේගය 6යි. ස්කන්ධය 3ක් වෙන එකේ ප්‍රවේගය v කියලා ගත්තා. මේක සමාන වෙන්න ඕන 58ට. 3යි v සමානයි 28යි. මේක 58න් 30ක් අඩු වෙනවා. v සමාන වෙනවා 28 බෙදීම 3යි තත්පරයට මීටරේ. මොකද මේ බලය තියෙන්නේ මේ වස්තුව මත චලිත දිශාවටම. චලිත දිශාවටම තියෙන බලයකින් ඒ ප්‍රවේගය වැඩි වෙනවා. මේ බලය තියෙන්නේ චලිත දිශාවට විරුද්ධ පැත්තට. මේ බලය මගින් මේ වේගය අඩු කරන්න ඕනේ. හැබැයි පද්ධතියේ ගම්‍යතාව වෙනස් වෙන්නේ නැති වෙන්න ඕන මේ බල දෙක සමාන නිසා. ඊළඟට අපි කියන්නේ ඒ වස්තුව බීට සම්ප්‍රේෂණය කළ ගම්‍යතාව. ඒ වස්තුව බීට සම්ප්‍රේෂණය කළ ගම්‍යතාව. ඒ වස්තුව බීට සම්ප්‍රේෂණය ඒ විදිහෙන් බීට දුන්නු ගම්‍යතාව. ඒක සමාන වෙන්න ඕන b ගේ ගම්‍යතාවයේ වැඩි වීමට. එහෙම නැත්නම් අපිට a ගේ ගම්‍යතාව අඩු වීම කියලා. a ගේ ගම්‍යතාව අඩු වීම නම් පෙර ගම්‍යතාවයෙන් පසු එක අඩු කරන්න ඕන. වැඩි වීම ගත්තොත් පසු ගම්‍යතාවයෙන් පෙර එක අඩු කරන්න ඕන. අපි වැඩි වීමට ගනිමු. b ගේ ගම්‍යතාව වැඩි වීම කියන්නේ පසු ගම්‍යතාව 3යි v වෙනවා. පෙර ගම්‍යතාව 3 6 18ක් වේ. 3 6ක් වේ. මේ 3යි v කියලා කියන්නේ 28 බෙදීම 3. මෙතන 18යි. මේ කැපිලා ගියාම 28න් 18ක් අඩු වුණාම 10යි නිව්ටන් තත්පර වේ. B වස්තුව ඒක සම්ප්‍රේෂණය කළ ගම්‍යතාව. B වස්තුව ඒක සම්ප්‍රේෂණය කළ ඒක ලබා දුන් කියලා කියනවා. සම්ප්‍රේෂණය කළයි කියනවා. කළ ගම්‍යතාව. ඒක දෙතේකි a ගේ ගම්‍යතාව වැඩි b ට එක දුන්නම a ගේ ගම්‍යතාව වැඩි වෙන්න ඕන. නැත්නම් b ගේ ගම්‍යතාව අඩු වෙන්න ඕන. a ගේ ගම්‍යතාව වැඩි වීම ගන්න. a ගේ ගම්‍යතාව වැඩි වීම. වැඩි වීම ගන්නකොට පසු ගම්‍යතාවෙන් පෙර ගම්‍යතාව අඩු කරන්න ඕන. 5 6 අඩු කරන්න ඕනේ 5 8ක්. මේක තියෙන්නේ මේ පැත්තට මේකත් මේ පැත්තට. මේ පැත්ත මේ දෙක අඩු කළාම මේ පැත්තට එනවා ඍණ 10ක්. මේ පැත්තට ඍණ 10ක් කියන්නේ මේ පැත්තට ධන 10ක්. නිව්ටන් තත්ත්වය. ගම්‍යතාව වෙනස් වෙන්න ඕන නිතරම වෙන වශයෙන් වස්තුවල බල ක්‍රියා කරන දිශාවට. මේකේ ගම්‍යතාව වෙනස් වෙන්න ඕන මේ බලයේ දිශාවට. මේකේ ගම්‍යතාව වෙනස් වෙන්න ඕන මේ බලයේ දිශාවට. උත්තර දෙවෙනි වෙන්නේ තියෙන්නේ එක වස්තුවක් ගත්තාම අසන්තුලිත බලයක් තියෙනවා. ඒ දිශාවට ඒකේ ගම්‍යතාව වෙනස් වෙනවා. අනිත් වස්තුව ගත්තාම ඒ මතත් අසන්තුලිත බලයක් තියෙනවා. හැබැයි කලින් බලයට ප්‍රතිවිරුද්ධයි. පද්ධතියක් වශයෙන් ගත්තොත් තමයි සම්ප්‍රවෘත්තයක් නැත්තේ. සම්ප්‍රවෘත්තයක් නැත්තම් පද්ධතියක මුළු ගම්‍යතාව වෙනස් වෙන්නේ තිබෙන වෙනම නෙවෙයි. ස්කන්ධ කේන්ද්‍රයේ ගැටුමට පෙර ප්‍රවේගය. ස්කන්ධ කේන්ද්‍රයේ ප්‍රවේගය කියන්නේ ගැටුමට පෙර මුළු ගම්‍යතාව සමානයි
වෙන වෙනම ගම්මිතාවල වීජයයි කියේ. දැන් ගැටුමට පෙර ස්කන්ධ කේන්ද්‍රයේ ගම්මිතාව. වෙන වෙනම ගම්මිතාවල වීජය ഐക്‍ය කේන්ද්‍රය. ගැටුමට ස්කන්ධ කේන්ද්‍රය කියන්නේ ස්කන්ධ දෙකේ එකතුව වෙන්නේ 5යි 3යි 8යි. ස්කන්ධ කේන්ද්‍රයේ ප්‍රවේගය v කියලා ගන්නවා. 8යි v වේගය. වෙන වෙනම ගම්මිතාවල වීජයයි කියන්නේ 58යි කේන්ද්‍රය. එතකොට අපිට මෙව ගත්ත හැකි 4ක් 8යි. තන 6 වරක් 3 වරක් 6යි කේන්ද්‍රය. 8යි v සමානයි 58යි. v සමානයි 58 බෙදීම 8යි කේන්ද්‍රය. ගැටුමට පසු පද්ධතියේ ගම්මිතාව. ගැටුමට පසු පද්ධතියේ ගම්මිතාව කියන්නේ ඒක සමාන වෙනවා ස්කන්ධ කේන්ද්‍රයේ ගම්මිතාව සමාන වෙනවා කේන්ද්‍රයේ ගම්මිතාව සමානයි වෙන වෙනම ගම්මිතාවල වීජය ඓක්‍ය. වීජය ඓක්‍ය කේන්ද්‍රය. ස්කන්ධ කේන්ද්‍රයේ ගම්මිතාව කියන්නේ 8යි v. ස්කන්ධය 8යි ප්‍රවේගය. වෙන වෙනම පසු ගම්මිතාවක් 58යි. එහෙම ලියන්නේ v සමානයි ඒත් එන්නේ 58 බෙදීම 8යි. ස්කන්ධ කේන්ද්‍රයේ මේක කියන්නේ ගැටුමක් නිසා පද්ධතියක ස්කන්ධ කේන්ද්‍රයේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා. ස්කන්ධ කේන්ද්‍රයේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැtei කියන එක. ඊට කලින් කොටස් දෙකක් තිබුණා. ගැටුමේදී ඒ මත බලය සමාන වෙන්න ඕනේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව dme බෙදීම dt කියන එක. dme එනවා අපට ක්‍රියා කරන බලය ගම්මිතාව වෙනස් වීම 10යි නේද? මේ නිසා කාලය දශම 1යි. මේ පැත්තට 3යි නිව්ටන් බලයක් එනවා. b මත p ගේ ගම්මිතාව වෙනස් වීම මේ පැත්තට e මත බලය කියන්නේ ඒ මත ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ වල ගම්මිතාව වෙනස් වුනේ මේ පැත්තට. කාලයේ දශම 1යි මේ පැත්තට 3යි නිව්ටන්. b මත බලය වෙන්නේ b ගේ ගම්මිතාවය වෙනස් වීම. මේ පැත්තට 10ක වෙනසක් වුණා වැඩි වුණා. දශම 1කින් බෙදුවම බලය එනවා 3යි නිව්ටන් මේ දිශාව. ඊළඟ අපිට කියනවා පද්ධතියේ ගම්මිතාව වෙනස් වීම. පද්ධතියේ ගම්මිතාව වෙනස් වීම කියන එක ශූන්‍යයි. ගම්මිතාව වෙනස් වීම වෙන්නේ ශූන්‍යයි කියන්නේ. අසන්තුලිත බලයක් නැහැ. ගම්මිතාව පද්ධතිය වෙනස් වෙන්නේ හැබැයි වෙන වෙනම ගත්තම අසන්තුලිත බලයකුත් තියෙනවා. ඒ නිසා ඒක ගම්මිතාව වෙනස් වෙනවා. එක ගම්මිතාව වෙනස් වීම එක දිශාවකට එනකොට අනිත් එකේ ගම්මිතාව වෙනස් වීම ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒ දෙකේ එකතුව ශූන්‍යයි කියන එක මේකෙන් කියන්නේ. ගැටුමට පෙර මුළු චාලක ශක්තිය. පෙර චාලක ශක්තිය ගත්තම භාගයයි mv වර්ගය ගන්න. භාගය වැඩි කිරීම 8 වැඩි කිරීම මෙතන එන්නේ 5 වැඩි කිරීම 8 වර්ගය. භාගය වැඩි කිරීම 3 වැඩි කිරීම 6 වර්ගය. මේ ටික තුරු කළාම අපිට එනවා 332යි ජූල් කියලා.
ගැටුමට පසු චාලක ශක්තිය ගැටුමට පසු ප්‍රවේගය මේකේ ප්‍රවේගය 6යි අනිත් එකේ ඉන්නේ භාගය වැඩි කිරීම 3 වැඩි කිරීම 28 බෙදීම 3 සම්පූර්ණ වාක්‍යය මේක සුළු කළාම ඉන්නේ 220.6යි කියන්නේ. දැන් මේකට වඩා මේකේ ශක්තිය වැඩි වෙනවා අඩු වෙනවා. ගැටුමට පෙර චාලක ශක්තියට වඩා ගැටුමට පසු චාලක ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මේ ශක්තියට කුමක් සිදු වුණාද කියන එක අහන්නේ. ගැටුමේදී තාපයේ බවට පත් වෙන කොටසක් මොනම වස්තුන් දෙකක් ප්‍රබල ලෙස ගැටුම අධික ලෙස රත් වෙනවා. තාපයේ බවට පත් වීම. අනිත් ඒ තමයි ශබ්දයේ බවට. ඒ ගැටුමේ ශබ්දයක් එනවනේ. ශබ්දයේ බවට පත් වීම කියන්නේ. ඊළඟ කොටසේදී කියන්නේ ගැටුමට පෙර සහ පසු ගම්‍යතාව වෙනස් වීම. ගැටුමට පෙර ගත්තම ගම්‍යතාවයේ ගත්තොත් මේකේ එකක ගම්‍යතාව තුගරක් අය 18යි අනිත් එකේ ගම්‍යතාව 40යි. මේ ආකාරයේ පිටු 18 කියන්නේ මෙතන කියලා 40 කියන්නේ මෙතන. මේ විදිහට දෙකම එකම ගම්‍යතාවක තියෙනවා. ඊළඟ ගැටුමෙන් පස්සේ ඒගේ ගම්‍යතාවය ඉන්නේ පත්සරක්යි 30යි. මේක 30ට අඩු වෙනවා. අනිත් එකේ ගම්‍යතාව ගත්තම ප්‍රවේගය ගත්තේ මේකෙදී 28යි කියන්නේ. මේක 28ට වැඩි වෙනවා. එකම කාලය ගන්න ඕනේ. මේක 30ට අඩු වුණා. මේක මොහොතේ. මේක 28ට වැඩි වුණා. වැඩි වෙලා ඊට පස්සේ ගමන් කරන්න ඕනේ. මේ A ගේ ගම්‍යතාවය මේ B ගේ ගම්‍යතාවය. මේ ඕනෑම මොහොතක y කර්ණාංක වල එකතුව නියතයක් වේ. මේ ඕනම මොහොතක මේ ලක්ෂයේ මේකේ y කර්ණාංක එකතුව වෙන්නේ 30 මේ දෙකේ එකතුව 40 18 කියන එක අපිට එනවා 58. බලය කියන්නේ කාලය අනුව බලය ගත්තම මේ වගේ එකක් එන්නේ. B මත බලය මේක නම් A මත බලය හරියට මේකට සම සමයි. මේ වර්ගඵල දෙක සමාන වෙනවා. මෙන්න මේ උසයි නිතරම සමානයි. මේ උසයි මේකයි සමානයි. ඊළඟට මේ උසවල් දෙක සමානයි. අපි උතර බලයක් කියලා කියන්නේ මධ්‍යස්ථ බලයක්. මොකද වස්තුන් දෙක එකිනෙකට ගැටිලා එකිනෙකට තෙරපෙමින් ගමන් කරනවා. එකිනෙකට තෙරපෙමින් ගමන් කළා ඊට පස්සේ ආපසු වෙන් වෙනවා. ඊපස්සේ ආපසු වෙන් වෙනවා. දෙවෙනි ගැටලුව දෙකයි කිලෝග්‍රෑම් තත්පරයට මීටර් 10ක ප්‍රවේගයෙන් ගමන් ගන්නා දෙකයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් නිශ්චලව තිබූ පහයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් සමග ගැටේ.
කෙටුමින් පසු දෙකයි කිලෝග්‍රෑම් ස්කන්ධය ප්‍රතිවිරුද්ධ දෙසට තත්පරයට මීටර් දෙකයි දශම පහක ප්‍රවේගයෙන් ගමන් කරයි. කෙටුමෙන් පසු පහයි කිලෝග්‍රෑම් ස්කන්ධයේ ප්‍රවේගයේ කුමක්ද? මේ වස්තුව ඇවිල්ලා මේකෙ ගෙටෙනවා. මෙයා මත බලයක් ඇති වෙනවා මේ පැත්තට. මෙයා මත බලයක් ඇති වෙනවා මේ පැත්තට. මේ මිශ්‍ර වස්තුවක් මත යම් දිශාවකට බලයක් ක්‍රියා කළොත් එම දිශාවටම තමයි ප්‍රවේගයක් ලැබෙන්නේ. හැබැයි මේකේ චලිත දිශාවට විරුද්ධ පැත්තට බලය ලැබිලා තියෙන්නේ. මේකේ ස්කන්ධේ කියන එක මේකට වඩා මේක 5 කිලෝග්‍රෑම් ස්කන්ධේ කුඩායි. මේකට වඩා මේක ස්කන්ධේ කුඩා වුණාම මේක ගැටිලා දෙන්න එකට ඇලිලා යන්න පුළුවන්. එකිනෙකට වෙන් වෙලා එකම දිශාවට යන්න පුළුවන්. මේකේ ප්‍රවේගය බිඳුව වෙන්නත් පුළුවන්. මේක නිශ්චල වෙලා ගමන් කරනවා. ඒ වගේම මෙයා පිටුපසට යන්නත් පුළුවන්. ස්කන්ධය හැබැයි මේකට වඩා මේක ස්කන්ධේ කුඩා නම් තමයි පිටුපසට යන්නේ. එහෙම නැත්නම් ස්කන්ධය විශාල වුණොත් මේකට වඩා මේකේ ස්කන්ධය විශාල හෝ සමාන නම් කොයි වෙලාවෙකවත් ආපස්සට යන්නේ නැහැ. ආපස්සට යන්නේ නැහැ. ඒතකොට ශක්ති සංස්ථිතියට එකඟ නැති වෙනවා. දැන් මේකෙත් යොදන්නේ ගැටුමේදී සම්ප්‍රයුක්ත බලයක් නැහැ. වෙනින් වශයෙන් ගම්මිතාව වෙනස්වත් පද්ධතියේ ගම්මිතාව වෙනස් වෙන්නේ නැහැ. දැන් මේකෙදී යොදන්නේ පෙර ගම්මිතාව සමානයි පසු ගම්මිතාව කියන්නේ. මේ දිශාවට අපි යොදන්නේ. පෙර ගම්මිතාව දෙවරක් 10 20යි. මේකට වේගයක් නැහැ. පසු ගම්මිතාව කියන්නේ 5යි v එනවා දෙකේ මේකේ ඍණ. මේ දිශාවට විරුද්ධ පැත්තට තියෙන්නේ. දෙවරක් 2.5 කියන්නේ. නේද 5යි v සමානයි මේකේ 2.5 කුණු 5යි 25ක් වෙනවා. මේකෙදී v සමානයි 5යි කියන්නේ. තත්පරයක මේක 5ක වේගයෙන් විරුද්ධ පැත්තට යනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඊළඟට තත්පරයක මීටර් 10ක වේගයෙන් ගමන් කරන පහයි කිලෝග්‍රෑම් ස්කන්ධයක් එහි ඇතිවන පිපිරීමක් නිසා දෙකයි කිලෝග්‍රෑම් සහ 3යි කිලෝග්‍රෑම් වූ
කොටස් දෙකකට කැඩේ. දෙකයි කිලෝග්‍රෑම් කොටස මුල් දිශාවට ලම්බක දිශාවට තත්පරයට මීටර් 4ක ප්‍රවේගයෙන් ගමන් කරයි. තත්පරයට මීටර් 4ක ප්‍රවේගයෙන් ගමන් කරයි. අනෙක් කොටසේ ප්‍රවේගය සහ දිශාව සොයන්න. ගමන් දිශාව සොයන්න. මේක 3ක වේගයෙන් යන්නේ 10ක වේගයෙන් යන්නේ. විපරීතයේදී ඇතිවන බල ගත්තම සෑම විටම සමාන හා ප්‍රතිවිරුද්ධ වෙනවා. මේ කොටතර කලින් ගම්මිතාව මේ පැත්තට තිබුණා. ඒ ගම්මිතාව නැති වෙලා තියෙනවා. ගම්මිතාව ප්‍රති කරන්න නම් මේක විරුද්ධ පැත්තට බලයක් ප්‍රදාන ඕන. මේ පැත්තට පෙර ගම්මිතාවක් තිබුණේ ගමන් දිශාවට ලම්බ දිශාවට. මේ පැත්තට තියෙනවා දැන් මේක 4ක වේගයෙන් යන්නේ. ඒතකොට මේ පැත්තට බලයක් ඇති වෙන්න ඕන. F2 කියලා. එතකොට මේ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් මේ මත ඇති වෙන්න ඕන. මේ බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් මේ පැත්තට ඇති වෙන්න ඕන. මේ පැත්තට බලයක් ක්‍රියා කළොත් මේකේ ප්‍රවේගය මේ පැත්තට ගම්මිතාව වෙනස් වෙන්න ඕන. මේ පැත්තට බලයක් ඇති කළොත් මේ පැත්තට ප්‍රවේගය වෙනස් වෙන්න ඕන. හැබැයි පද්ධතියක් වශයෙන් අසන්තුලිත බලය බිඳුවයි. මේක F1 නම් මේක F2. සම්පූර්ණ බලය බිඳුවයි. අපි මෙන්න මේ දිශාවට පෙර ගම්මිතාව සමානයි පසු ගම්මිතාව කියන එක යොදමු. පෙර ගම්මිතාව කියන්නේ පස්තරක් 10යි. පසු ගම්මිතාවක් මේ දිශාවට මේකට නෑ. මේ පැත්තට එන්නේ 3යි V1 වේ. V1 සමානයි 50 බෙදීම 3ක් වේ. මේ පැත්ත ඊළඟට කරමු. මේ පැත්තට ප්‍රවේගයක් නැති නිසා ගම්මිතාව බිඳුවයි. මේ පැත්තට ගම්මිතාවක් තියෙනවා දෙවරක් 4ක. ප්‍රවේගය 2යි 4යි ස්කන්ධය 2යි. මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා දින ගත්තා විරුද්ධ මේ දිශාවට විරුද්ධ පැත්ත. මේකේ ගම්මිතාව තියෙන්නේ ස්කන්ධය 3යි ප්‍රවේගය V2 වෙනවා. මේකේ V2 වෙනවා 10 බෙදීම 4/8යි 8 බෙදීම 3යි කියන්නේ. දැන් මේ වස්තුවේ ප්‍රවේගය ගත්තම මේ පැත්තට 50 බෙදීම 3ක වේගයක් තියෙනවා. මේ වස්තුව පැත්තට 8 බෙදීම 3ක වේගයක් තියෙනවා. සම්ප්‍රයුක්තයේ දිශාව මේකට ගොඩක් ළඟින් වේගන. මොකද මේ කෝණයට වඩා විශාල වෙනවා. මේකේ ප්‍රවේගය වෙන්නේ 50 බෙදීම 3 වර්ගය 8 බෙදීම 3 වර්ගයේ වර්ගමූලය මේ සුළු කළා උත්තරේ ගන්න. මේක තිරකකාලික දිශාව වෙන්නේ tan සමාන වෙනවා 8 බෙදීම 3 බෙදීම 50 බෙදීම 3කේ මේ කෝණේ tan ආගේ. ඒත් 3 කැපුණාම 50න් 8ක් නැත්නම් 25න් 3ක් උදා කෝණයක් එන්නේ. 4 වෙනි ගැටලුව
කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් ඇති කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් ඇති තුවක්කුවකින් 100 ග්‍රෑම් ස්කන්ධ උණ්ඩයක් තත්පරයක මීටර් 200ක ප්‍රවේගයෙන් පිට කෙරේ. තුවක්කුව වාංගු වන ප්‍රවේගය වාංගු කියන්නේ ආපස්සට යන තුවක්කුව වාංගු වන ප්‍රවේගය කුමක්ද? තත්පර 0.2කදී තුවක්කුව නතර කර ගැනීමට සෙබලා විසින් තුවක්කුව මත යෙදී යුතු බලය කුමක්ද? දැන් මේක තියෙන්නේ තුවක්කුව නිශ්චලව. උණ්ඩේ තියෙන්නේ නිශ්චලව. මේකේ තොට ඇතුලේ පිපිරීමක් එන්නේ. ඒ පිපිරීම නිසා මේ මත බලයක් ඇති වෙනවා මේ පැත්තට. ඒ වගේම තුවක්කුව මත බලයක් ඇති වෙනවා විරුද්ධ පැත්තට. පද්ධතිය මත සම්ප්‍රවෘත්තයේ බිඳුවයි. හැබැයි උණ්ඩේ සම්ප්‍රවෘත්තයක් තියෙනවා මේ පැත්තට ගම්මිතාව වෙනස් වෙනවා. තුවක්කුවේ ගම්මිතාව මේ පැත්තට වෙනස් වෙනවා. ඒක තමයි වාංගුවන ප්‍රවේගය කියන්නේ. අපි කියන්නේ ගැටුමට පෙර ගම්මිතාව සමානයි ගැටුමට පසු ගම්මිතාව කියන එක. ගැටුමට පෙර ගම්මිතාව එන්නේ බිඳුවයි. පසුගම්මිතාව එන්නේ ග්‍රෑම් 100ක උණ්ඩයක් මේ දිශාවට යදුවම 200ක වේගයෙන් යනවා. තුවක්කුව ආපස්සට යනකොට මේකේ දින වෙන්න ඕන ස්කන්ධය 10යි ප්‍රවේගයේ v. මේකෙන් එනවා v සමානයි 2යි තත්පරයට මීට කියලා. ඊළඟට කියනවා තුවක්කුව නතර කරන්න යෙදිය යුතු බලය dme බෙදීම dt කියන එක. තුවක්කුව පිටුපසට එනවා 2ක වේගයකින්. 10ක ස්කන්ධයක් 2ක වේගයෙන් එනකොට ගම්‍යතාව වෙනස් වීම 20යි. ස්කන්ධය වෙන කිරීම ප්‍රවේගය. කාලය තත්පර 0.2. දොඩ 100යි නිව්ටන් කියන්නේ. 100යි නිව්ටන් බලයක් සෙබලා විසින් තුවක්කුව නතර කර ගැනීමට යෙදිය යුතුයි. ඊළඟ ගැටලුව මුළු ස්කන්ධය හැටයි කිලෝග්‍රෑම් වූ මිනිසෙක්
තත්පරයට මීටර් 5ක ප්‍රවේගයෙන් දුවන අතර තමන් අත ඇති පහයි කිලෝග්‍රෑම් වස්තුවක් තත්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් විසි කරයි. විසි කිරීමෙන් පසු පුජ්‍යලයාගේ ප්‍රවේගය කුමක්ද? පුජ්‍යලයාගේ ප්‍රවේගය කුමක්ද? මෙයා යනවා පාප වේගය. මෙයා අත තියෙන වස්තුවක් දිගක වේගයෙන් විසි කළාම මෙයා අත තියෙන ඕනම වස්තුවකට පහක වේගයකුත් තියෙනවා. ඒතකොට මේ කියන්නේ දෙක ධන පහක වේගයෙන් අපි ඕනම චලිත වන අවස්ථාවක අපේ අතේ තියෙන වස්තුවක් විසි කළත් හෝ අතහැරියත් අපි ගත්තම අපි ගමන් කරන වේගය යට තියෙනවා. මේ වේගයයි මේකයි එකතු කරා මේක 5 කිලෝග්‍රෑම්. මෙයාගේ ස්පන්දය දැන් 55ක තියෙනවා. දැන් මෙයා මේ වස්තුව විසි කරන්න මේ පැත්තට බලයක් යොදන්න ඕන. ඊට සමාන බලයක් වස්තුව විසින් මිනිසා මත යොදනවා. එතකොට මේකේ පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. අපි යොදන්නේ පෙරගම්‍යතාව සමානයි පසුගම්‍යතාව කියන. පෙරගම්‍යතාවේ ඉන්නේ හෙට වැඩි කිරීම 5යි. පසුගම්‍යතාව වෙන්නේ අපි හිතුව මෙයාගේ වේගය මේ පැත්තටම කියලා. ඒක හැබැයි කලින්ට වඩා අඩු වෙන්න ඕන. මොකද මේ මත බලය ඇති කරලා තියෙන්නේ මේ පැත්තට. මේක ගත්තම පස්තරක් 7ක් එනවා මෙතන. ප්‍රවේගය 7ක් කියලා ගන්නවා. දෙකක වේගයෙන් විසි කළොත් විසි කරන ප්‍රවේගයට අමතරව පුජ්‍යලයාගේ ප්‍රවේගයත් ඒ වස්තුවට ලැබෙනවා. මේක ගම්‍යතාව 55යි වී වේගය. මේ අනපත්තට යන්නේ නැහැ සාමාන්‍ය විචල ඉඳලා විසි කළොත් ආපසු යනවා. අපි ගත්තා මේකේ වී සමාන වෙන්නේ අපිට ලියතේ මෙතන 265 බෙදීම 55යි කියලා. V සමානයි 265 බෙදීම 55යි කියන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ මුළු ස්කන්ධය 55යි කිලෝග්‍රෑම් වන මිනිසෙක් අයිස් තලාවක් මත තත්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරයි. ඔහු අත ඇති පහයි කිලෝග්‍රෑම් ස්කන්ධයක්
ගමන් දිශාවට ලම්බක දිශාවට තත්පරයට මීටර් 5ක ප්‍රවේගයෙන් විසි කරයි. ඉන්පසු වස්තුවේ ප්‍රවේගය සහ මිනිසාගේ ප්‍රවේගය සොයන්න. ඊට වස්තුව ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට තත්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් සමාන්තර මාර්ගයක තත්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් සමාන්තර මාර්ගයක විරුද්ධ දෙසට ගමන් කරන 50 කිලෝග්‍රෑම් ස්කන්ධ මිනිසෙක් අල්ලා ගනී. ඉන්පසු ඔහුගේ ප්‍රවේගය කුමක්ද? මිනිස්සු සාමාන්‍ය වස්තු ඇටයට ගන්නු. මෙයාගේ ස්පන්දය 55යි. මෙයා දෙකට වේගයෙන් මේ පැත්තට ගමන් කරනවා. මෙයාට තිබිච්ච 5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ගමන් දිශාවට ලම්බක දිශාවට 5ක වේගයෙන් පිට කරනවා. මේ පැත්තට මේක විසි කරන්න බලයක් ප්‍රදාන්න ඕන. බලයක් යදුවම මේ පැත්තට මෙයා මත බලයක් යදිනකොට මෙයා මත මේ පැත්තට බලයක් එනවා. මේ පැත්තට මෙයා යනවා v වේගයෙන්. හැබැයි මේ පැත්තට බලයක් ප්‍රදාන්න ඕනේ නැහැ. ගමන් දිශාවට ලම්බ දිශාවටනේ බලයක් ප්‍රදාන්නේ. ඉතින් මේ පැත්තට ගාමිතාව වෙනස් වෙන්නේ මේ විසි කරන වස්තුවේ වේගයේ දෙකම වෙන්න ඕනේ. මේ පැත්තට මෙයාගේ වස්තුවේ ප්‍රවේගය මේක දැන් 50ක් වෙනවා 5ක් අයින් වුණාම මෙයාගේ වේගය 2 වෙනවා අපිට ඒක පෙන්නන්න පුළුවන්. දැන් මෙතෙන්දි වෙන්නේ මේ දිශාවට පෙරගාමිතාව සමානයි පසුගාමිතාව කියන එකේ හේතුව. පෙරගාමිතාව කියන්නේ 50 පාවෙනි කිරීම 2. පසුගාමිතාව කියන්නේ 50යි ධන 5 වැඩි කිරීම 2 මේ ගන්න ඕන. ගමන් දිශාවට ලම්බක දිශාවට යමක් විසි කළාම මේ යන පුජ්‍යලයාගේ වේගය මෙයාට නොනවත්වාම තියෙනවා. අයිස්තලාවක් නිසා මේකේ ඝර්ෂණයක් නැහැ. ඒ නිසා කිසිම චලිතයට ප්‍රතිරෝධී බලයක් එන්නේ නැහැ. දැන් මේක ගත්තාම මේකෙදී 50යි කියන එක 50 වැඩි කිරීම 2 සමානයි 50යි වෙනවා. v සමානයි 2ක් වෙනවා. මෙයාගේ ගමන් දිශාව මේ පැත්තට. කොයිද කියන්නේ නේද? පහේ වර්ගයට දෙකේ වර්ගයේ වර්ගමූල. මෙයාගේ ගමන් දිශාව ගත්තා මේ පැත්තට
මේ පැත්තට දෙකක වේගයක්මයි තියෙන්නේ. මේ පැත්තට ගම්‍යතා සංස්ථිතිය හේතුවම පෙර ගම්‍යතාව බිඳුවයි. පසු ගම්‍යතාවත් එතකොට බිඳුවක් එන්න ඕන. 50යි v ධන පින වෙනවා මේක මේ ගම්‍යතාව පතරක් පහ. v සමානයි භාවයක් එතකොට මේකේ ගත්තම දෙකක් වෙනකොට මේක දශම 5ක් වෙනවා. සම්ප්‍රවෘත්තයේ මේ පැත්තට එන්නේ 4.25 වර්ගමූලය. 2 වර්ගය 4යි දශම 5 වර්ගය දශම 2.5යි 4.25 වර්ගමූලය. මෙන්න මේ කෝණය කියන එක ගොඩක් කුඩා කෝණයක් කියන්නේ. ඊළඟට වෙන්නේ මෙන්න මේ වස්තුව ප්‍රතිවිරුද්ධ දිශාවේ එනවා 50 කිලෝග්‍රෑම් මිනිසෙක්. v දෙකට වේගය. මෙයා මේක අල්ලගන්න. මෙයා මේක අල්ලගත්තට පස්සේ මේ පැත්ත මෙයා ගැටෙනකොට බලයක් එනවා. මෙයාට මේ පැත්තට v1 වේගයක් එනවා. මේ පැත්තට v2 වේගයක් එනවා. මේ වස්තුව ගැටුනම මේකේ ගම්‍යතාවයේ පුද්ගලයේ ගම්‍යතාව බවට පත් කරන බලයක් ප්‍රදාන වෙනවා. තොර මුළු ස්කන්ධය 55ක් වෙනවා. දැන් මේ දිශාවට පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාවය දුරු. පෙර ගම්‍යතාව කියන්නේ 50ව දෙකක් තියෙනවා. විරුද්ධ දිශාවට පස්තරක් දෙකක් වෙනවා. මුළු ස්කන්ධය 50යි. මේ දිශාවට විරුද්ධ පැත්තටයි වස්තුවට ගම්‍යතාව තියෙන්නේ. 50යි 55යි. මෙතන ගත්තාම 100යි 10ක් අඩුවම 90යි 90 බෙදීම 55 කියන එකයි. ඊළඟට අපි ගත්තා මේකේ මේ පැත්තට ගමු. පෙර ගම්‍යතාවක් තියෙන්නේ මේ වස්තුවට විතරයි. පස්තරක් පහක් වෙනවා. පසු ගම්‍යතාවක් වෙනවා 55යි v කියලා. මේ පැත්ත. ඒතර v සමානයි 10 බෙදීම 55යි කියන්නේ. 10 බෙදීම 4 25 බෙදීම 55යි. මේ පැත්තට වේගයක් තියෙනවා කීයකද 95 බෙදීම 55යි කියන්නේ. මේ පැත්තට වේගයක් තියෙනවා 25 බෙදීම 55යි කියන්නේ. සම්ප්‍රයුක්ත වේගයේ මෙන්න මේ වගේ දිශාවකටයි එයා ගමන් කරන්නේ කියන්නේ. ඊළඟට කිව්ව නිසල බෝට්ටුවක ස්කන්ධය 300 කිලෝග්‍රෑම් වන අතර එහි 50 කිලෝග්‍රෑම් මිනිසෙක් එක් කෙලවරක නිශ්චලව සිටී. එම මිනිසා තත්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් බෝට්ටුවෙන් ඉවතට පනියි. ඉන්පසු බෝට්ටුව පිටුපසට යන ප්‍රවේගයේ කුමක්ද? ඔහු නැවත
200 කිලෝග්‍රෑම් දෙවන බෝට්ටුවක් මත පතනය වෙයි නම් ඉන්පසු එම බෝට්ටුවේ ප්‍රවේගය කුමක්ද? මේ කෙලවරේ කිලෝ 50 කිලෝග්‍රෑම් පෙන්සිල්. බෝට්ටුවේ ස්කන්ධය 200යි. මේ මිනිසා බෝට්ටුවෙන් ඉවතට පනිනවා දෙකක වේගයෙන්. මෙයා දෙකක වේගයෙන් ඉස්සරහට පනින්නේ ඉදිරියට බලයක් ගන්නවා. ඉදිරියට බලයක් ගන්නේ පාද පිටපතට කරලා. ඉදිරියට බලයක් ගන්නේ ඒතකොට බෝට්ටුව මත යදෙනවා එක් බලයක් පිටපතට, බෝට්ටුව මිනිසා මත යදෙනවා එක් බලයක් පිටපතට. ඒතකොට පද්ධතිය මත අසන්තුලිත බලයක් නැහැ. පද්ධතියේ ආරම්භක ගම්‍යතාව බිඳුවයි. ඒතකොට මේක පිටපතට යන වේගය v කියලා ගත්තොත් පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාව. පෙර ගම්‍යතාවය බිඳුවයි. පසු ගම්‍යතාව කියන්නේ 50 වැඩි කිරීම දෙක. මේ ගම්‍යතාව දිශින විරුද්ධ දිශාවට 200 වැඩි කිරීම දෙක. 50 වැඩි කිරීම දෙක 200 වැඩි කිරීම v කියන එක. එතකොට 200යි v සමානයි 100යි කියන එක. v සමානයි භාගයයි තත්පරයක මීටරේ. දැන් මේ මිනිසා කරන්නේ නිශ්චල තවත් බෝට්ටුවකට පනින. එතකොට මෙයා පැනිනකොට බෝට්ටුව මත ඇති කරනවා එක් බලයක් මේ පැත්තට. බෝට්ටුව මිනිසා මත යදෙනවා එක් බලයක් මේ පැත්තට. මේ බලය නිසා මෙයාගේ වේගය v2 වෙනකොට මෙයාගේ වේගය ගත්තම නිශ්චල කරනවා. මේකේ ගත්තම නිශ්චල වෙන්නේ. මෙයා ගත්තම මේකේ ගම්‍යතාවය අඩු කරනවා. මේ ගම්‍යතාවය වැඩි කරනවා. පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාවය දුර. පෙර ගම්‍යතාව කියන්නේ 50 වැඩි කිරීම 2යි. පසු ගම්‍යතාව කියන්නේ දැන් මේ මිනි බෝට්ටුවේ ස්කන්ධය 200යි. මිනිසාගේ ස්කන්ධය 50යි. මුළු ස්කන්ධය 250යි. v කියන එක v2 v සමානයි 50 වැඩි කිරීම 2 බෙදීම 250යි. නවවෙනි කොටස ගණන නිසලව ඇති පහයිම් ස්කන්ධ වස්තුවක් පිපිරීමකට ලක් වේ. පිපිරීමකට ලක් වී m සහ 3m ස්කන්ධ කොටස් 3කට කැඩේ. කුඩා කොටස් 2 v වේගයෙන් එකිනෙකට ලම්බක දිශාවට චලිත වේ.
අනෙක් කොටසේ ප්‍රවේගය කුමක්ද? මේක නිශ්චලව තියෙන්නේ කොටස් දෙකකට තුනකට කැඩෙන. එක් කොටසක් මේ පැත්තට ගමන් කරනවා v වේගයෙන්. අනෙක් කොටස මේ පැත්තට ගමන් කරනවා v වේගයෙන්. නිශ්චලව තිබුණු මේ කොටස මේ පැත්තට ගමන් කරාන මේ පැත්තට බලයක් දෙන්නවා. ඊට සමාන බලයක් මේ පැත්තට එනවා. මේ පැත්තට චලිත වෙන්න මේකට බලයක් මේ පැත්තට එන්න ඕන. මේ පැත්තට බලයක් එදේ. මේ බලය නිසා මෙයාගේ වේගය v1 කියලා ගන්නවා. මේ බලය නිසා මෙයාට ලැබෙන වේගය v2 කියලා ගන්නවා. මේ පද්ධතිය මත ගත්තම සම්ප්‍රයුක්ත බලය බිඳුව වෙනවා. අපි ලියුවොත් මේ පැත්තට පෙර කම්මිතාව සමානයි පසු කම්මිතාව කියලා. පෙර කම්මිතාව බිඳුවයි. පෙර කම්මිතාව බිඳුවයි. පසු කම්මිතාව මේකට තියෙනවා mv කියලා කම්මිතාවය. මේ පැත්තට තියෙනවා 3v1 කියලා කම්මිතාවය. මේකින් එනවා v1 සමානයි v බෙදීම 3ක් වේ. මේ පැත්තට ගත්තොත් පෙර කම්මිතාව බිඳුවයි. පසු කම්මිතාව mv තියෙනවා මේ පැත්තට. ඊට විරුද්ධ දිශාවට 3යි mv2 තියෙනවා. මේකෙන් එනවා v2 සමානයි v බෙදීම 3යි කියලා. එතකොට මේ පැත්තට v බෙදීම 3ක වේගයක් වෙනවා. මේ පැත්තට v බෙදීම 3ක වේගයක් වෙනවා. මේ පැත්තට කොණ සමච්ඡේද දෙකේ ඔස්සේ මූල දෙකයි v බෙදීම 3ක් වේතුන. මේකේ වර්ගයයි මේකේ වර්ගයයි වර්ග කළා වර්ගමූලය හොයන්න ඕනේ. එහෙම නැත්නම් සමාන බල දෙකක ලම්බක සම්ප්‍රයුක්තයේ වෙන්නේ මූල දෙකයි f කියන එක. 10 වෙනි එක සුමට පීලි මත තත්පරයට මීටර් 2ක ප්‍රවේගයෙන් දාහයි කිලෝග්‍රෑම් ට්‍රොලියක් චලිත වේ. ට්‍රොලිය මතට දාහයි කිලෝග්‍රෑම් වැලි එකතු වෙයි. 10 කිලෝග්‍රෑම් වැලි සිරස්ව පතනය වී ට්‍රොලියේ වේගය ලබා ගනී. මෙවිට ට්‍රොලියේ ප්‍රවේගය කුමක්ද? පතුලේ සිදුරක් ඇති වී වැලි ඉවත් වේ නම් වැලි ඉවත් වූ පසු ට්‍රොලියේ ප්‍රවේගය කුමක්ද? මට පීලි මත කියන්නේ බලයක් නැහැ කියන්නේ. මේ කියන්නේ තත්පරයට මීටර් 2ක වේගය. මේකේ ස්කන්ධය 10 කිලෝග්‍රෑම් වෙනවා. මේක දැන් මේ පැත්තට 10 කිලෝග්‍රෑම් වැලි එකතු වෙනවා.
දැන් මේ විදිහට වැලි පතනේ වුණාම මේ වැලි වලට මේ ට්‍රොලියේ වේගය ගන්න බලයක් ප්‍රදාන මේක උදාය ලබා ගන්න ගත්තනේ. ගත්තනේ මේ බලය ලබා ගන්නවා ඊට විරුද්ධ බලයක් මේ පැත්තට ට්‍රොලිය මත යොදනවා වැලි. මේ ට්‍රොලිය මත වැලි යොදන මේ බලය නිසා ට්‍රොලියේ වේගය වැඩි වෙනවා. වැලි වල වේගය ට්‍රොලියේ වේගය අඩු වෙනවා. තනිත් දිශාට විරුද්ධව බලයෙන්. මේ බලය නිසා වැලි වල වේගය වැඩි වෙනවා. වැලි වල ගාම්‍යතාවය වෙනවා. ට්‍රොලියේ ගාම්‍යතාවය අඩු වෙනවා. පද්ධතිය මත අසන්තුලිත බලයක් නැති නිසා පද්ධතියේ ගාම්‍යතාවය නියතව තියෙනවා. මේ පැත්තට හේතුවම පෙර ගාම්‍යතාව සමානයි පසු ගාම්‍යතාව කියන්නේ. පෙර ගාම්‍යතාව කියන්නේ 1000 වැඩි කිරීම 2යි. පසු ගාම්‍යතාව කියන්නේ 2000 වැඩි කිරීම v කියන්නේ. v සමානයි 1ක් වෙනවා. දැන් මේ පතුලෙන් සිදුරක් ඇති වෙලා වැලි අයින්නේ. දැන් මේකේ වැලි වල වේගය ආරම්භයේදී බිඳුවයි. අවසානයේ ට්‍රොලියේ වේගය අඩු කරලා ඒක වේගයක් ගන්නවා. දැන් මේ වැලියේ ට්‍රොලි පිට වැලි පිට වෙන්නේ මේ ට්‍රොලියේ වේගයෙන්මයි. වැලි අයින් කරන්න බලයක් ඕනේ නැහැ. සිදුරක් විද්ද ගමන් සිදුරෙන් පල්ලෙහාට වැටෙනවා. නමුත් ට්‍රොලියේ වැලි වල වේගය දැන් තියෙනවා එකක වේගයක්. එකක වේගයෙන් වැලි පහළ තිරස්ස පිට වෙන්නේ. පහළට යනකොට වේගය වැඩි වෙනවා. ඒතකොට මේකේ ගත්තම අමතර බලයක් උදාන්න අවශ්‍ය වෙන්නේ නැහැ වැලි ඉවත් කරන්න. එහෙනම් වැලි විසින් ට්‍රොලිය මත බලයක් උදාන්නෙත් නැහැ. ට්‍රොලිය විසින් වැලි මත බලයක් උදාන්නෙත් නැහැ. ඒ නිසා v සමාන වෙනවා 1ට. මේ වේගය වෙනස් වෙන්නේ. ඊළඟ ගැටලුව තත්පරයක මීටර් 1ක ප්‍රවේගයෙන් තිරස් සුමට මාර්ගයක ගමන් කරන 1000 කිලෝග්‍රෑම් ට්‍රොලියකට 50 කිලෝග්‍රෑම් මිනිසුන් 4 දෙනෙක් නොගිනිය හැකි වේගයෙන් ගොඩ වේ. ඉන්පසු ට්‍රොලියේ ප්‍රවේගය කොමන්ද? ඉහත මිනිසුන් බැස ගිය පසු ට්‍රොලියේ ප්‍රවේගය කොමන්ද? මේකට මිනිසුන් ගොඩ වෙනවා 4 දෙනෙක්. මේක හරියට කිලෝග්‍රෑම් 50ක ස්කන්ධයක් ගත්තා මේකේ 1000 කිලෝග්‍රෑම් මේකේ 1200 කිලෝග්‍රෑම්. මේ වගේ මිනිස්සු 4 දෙනෙක් ගොඩ වෙනවා. ප්‍රවේගය අහන්න.
දැන් අපි ගත්තම බයිසිකලයක් පැදගෙන යනකොට අපි එකට ගොඩ වෙනවා. ගොඩ වෙනකොට අපි කරන්නේ බයිසිකලේ පිටුපස්සට ඇදලා අල්ලනවා. පිටුපස්සට ඇදලා අල්ලලා තමයි අපි ගොඩ වෙන්නේ නිතරම. මොකද අපිට ප්‍රවේගයක් නැහැ. බයිසිකලේට ප්‍රවේගයක් තියෙනවා. බයිසිකලේ ප්‍රවේගය අපි ගන්න නම් බලයක් ඕනේ. අපි කරන්නේ බයිසිකලයේ පිටුපස්සට ඇදලා අල්ලනකොට බයිසිකලේ මත පිටුපසට බලයක් එදෙනකොට අපි මත බයිසිකලේ මගින් ඉදිරියට බලයක් යොදනවා. එතකොට අපේ ගම්‍යතාව වැඩි වෙනවා, බයිසිකලේ ගම්‍යතාවය අඩු වෙනවා. පද්ධතියේ ගම්‍යතාව නියතෝ තියෙනවා. එතකොට අපිට ගත්තම පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාව කියන්නේ. පෙර ගම්‍යතාව කියන්නේ 1000යි v. පසු ගම්‍යතාව කියන්නේ 1200යි v2. එතකොට v 1200 මේක එක. පෙර ගම්‍යතාව අපිට ඉන්නේ 12න් 10යි කියන එක නෙවෙයි. v අඩු වෙලා තියෙනවා. දැන් අපි මේ බයිසිකල් කරුවා ආපහු බයිසිකලෙන් වැට්ටොත් මොකද වෙන්නේ? බයිසිකලේ වේගය අතෙන්දී අඩු වුණා, දැන් අඩු වෙන්නේ නැහැ. හේතුව බයිසිකල් කරුවා අපි ඒක බයිසිකලේට පුජ්‍යලයෙන් ගොඩ වුණොත් අපි නිතර වැටෙන්න යන්නේ එකවරම වේගය අඩු වෙනවා. අඩු වුණාම වෙන්නේ පාලනය කරන්න බැරි වෙනවා. බයිසිකලයන් නිතරම පාලනය කරන්න නම් වේගයෙන් ගමන් කරන්න. වේගය වැඩි වුණ තරමට ඒක පාලනය කිරීමේ කියා පෙරලීමේ කියා අඩු. ඒක පස්සේ අර කොහොමද චලිතේ දිගන්නේ. ඒතර දැන් මෙතනදි වෙන්නේ මේකේදී බයිසිකලේ ගම්‍යතාවය කියන එක අඩු වෙනවා, පුජ්‍යලයන්ගේ ගම්‍යතාව වැඩි වෙනවා. දැන් බැසගෙන යන්න මොකද වෙන්නේ? බසින්න බලයක් ඕනේ. අපි බයිසිකලේ පොඩ්ඩක් අතහැරලා පස්සටින් අපි තුගම් බිමාපි. හැබැයි අපේ වේගය ගැටුවේ බැසර පස්සේ වේගයේ බිඳුවද? මොහොතකට පෙර සහ මොහොතකට පසු. මොහොතකට පෙර බයිසිකලේ ප්‍රවේගය. මොහොතකට පසු බයිසිකලේ ප්‍රවේගය. ඒතකොට බයිසිකලේ නගින්න බලයක් ඕනුනාට බයිසිකලෙන් බහින්න බලයක් ඕන වෙන්නේ නැහැ. බයිසිකලෙන් බහින්න බලයක් ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුජ්‍යලය ගත්තම බයිසිකලේ මේ ට්‍රොලියේ වේගය 10 බෙදීම 12ක් වෙනවා. ට්‍රොලියේ වේගය වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි බහින්න බයිසිකලේ අපට බලයක් ඕනේ නැත්නම් අපි ට්‍රොලිය මත බලයක් යොදන්නේ නැහැ. ට්‍රොලිය අපි මත බලයක් යොදන්නේ නැහැ. එතකොට වෙන්නේ ට්‍රොලිය අපේ වේගය වෙනස් වෙන්නේ නැහැ. අපි බයිසිකලේ පැසීමෙන් මොහොතකට පසු වේගය 10 බෙදීම 12යි. මොහොතකට පෙර ප්‍රවේගයක් 10 බෙදීම 12යි. බයිසිකලේ ගත්තම මොහොතකට පසු ප්‍රවේගය 10 බෙදීම 12යි. පෙර ප්‍රවේගයක් 10 බෙදීම 12යි. එතන ඇත්තටම වෙන්නේ වැසීමට බලයක් අවශ්‍ය නොවන බැරි කියන්නේ. ඊළඟට කියන්න නිසල ජලය මත 500 කිලෝග්‍රෑම් බෝට්ටුවක් 500 කිලෝග්‍රෑම් බෝට්ටුවක් නිශ්චලව පවතී. එහි එක් කෙළවරක 50 කිලෝග්‍රෑම් මිනිසෙක් සිටී. මිනිසා තත්පරයට මීටර් 1ක ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරයි.
පළවෙනි කොටස පින කම්මිතාවේ කුමක්ද? දෙවෙනි කොටස පසු ගම්මිතාවේ කුමක්ද? තුන්වෙනි කොටස බෝට්ටුව පස්පසට යන ප්‍රවේගයේ කුමක්ද? ඊළඟ කොටසේ බෝට්ටුවේ දිග 5 මීටර නම් මිනිසාට අනෙක් කෙළවරට ගමන් කිරීමට ගතවන කාලය කුමක්ද? ඊළඟ කොටස ඊත කාලය තුල පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රය චලිත වන දුර කුමක්ද? ඊළඟ කොටස මිනිසා නතර වූ විට බෝට්ටුව ගමන් කරන ප්‍රවේගයේ කුමක්ද? දැන් මෙතනදී මේකේ ප්‍රවේගය බිඳුවයි. මිනිසාගේ ප්‍රවේගය බිඳුවයි. පෙරගම්මිතාව කියන එක ශූන්‍යයි කියන එක. එනම් පසුගම්මිතාව බිඳුව වෙන මිනිසා ඉදිරියට යන්න බෝට්ටුවේ පුස්තේ ඝර්ෂණය මගින් බලයක් ගන්නවා. බලය ගන්නේ පාද පිටපතට තෙරපලා ඉදිරියට. එතකොට පාද පිටපතට තෙරපනකොට බෝට්ටුව මත පිටපතට බලයක් එනවා. මේ පැත්තට එකක වේගයක් මෙහා ගන්නකොට මෙයාට මේ පැත්තට ලී වේගයක් තියෙනවා. එතකොට පසුගාමීතාවත් ශූන්‍ය වෙන්න ඕනේ. බෝට්ටුව පිටපතට යන වේගය. දැන් බෝට්ටුව දිගේ මිනිසා ඉදිරියට යනකොට බෝට්ටුව සමග මිනිසා පිටපතට යනවා. එතකොට මේකේ පොළවට සාපේක්ෂව නැත්නම් ඉසල ජලයට සාපේක්ෂව බෝට්ටුවේ මිනිසාගේ ප්‍රවේගය එන්නම් සමාන වෙන්න ඕනේ. මිනිසාට සාපේක්ෂව බෝට්ටුවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය කියන එක නෙන්නේ. එතකොට මේ විදිහට ගත්තාම බෝට්ටුවට සාපේක්ෂව මිනිසාගේ ප්‍රවේගය මේ පැත්තට එකයි.
පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය මේ පැත්තට v වේ. එතකොට මිනිසාගේ වේගය එකරින v වෙනවා මේ පැත්තට. විතරම ගම්‍යතා සංස්ථිතියේදී පොළොවට සාපේක්ෂව වස්තු වල ප්‍රවේගය ගත යුතුයි. ඒ අනුව පෙර ගම්‍යතාව සමානයි පසු ගම්‍යතාව කියන්නේ. පෙර ගම්‍යතාව ගත්තම බිඳුවයි. පසු ගම්‍යතාවත් බිඳුව වෙන්න ඕන. මිනිසාගේ ගම්‍යතාව කියන්නේ 50 වෙනි කිරීම එකරින v. බෝට්ටුවේ ගම්‍යතාව කියන්නේ පිටුපසට. ඍණ වෙනවා ඒක 500යි v වෙයි. මේ කියනවා 50 සමාන වෙනවා 550යි v වලට. v සමානයි මේකෙන් එනවා 11යි 1යි කියන. 11යි 1ක් වේගී. බෝට්ටුවේ දිග 5යි මීටර නම් මිනිසාට අනෙක් කෙළවරට යාමට ගතවන කාලය එක් සමානයි ut යොදන්න. බෝට්ටුව දිගේ යන්නේ එක වේගයෙන්. මේක 11යි 5යි මේක 1යි t කියන්නේ. t සමානයි තත්පර 5ක් කාලයක් ගත වෙනවා. ඊළඟට අපිට කියන්නේ ඊට කාලය තුල බෝට්ටුව පසුපසට යන දුර ඒ සමානයි ut යොදනවා බෝට්ටුවට පිටුපසට. ප්‍රවේගය එන්නේ 11යි 1යි. කාලය 5යි. 11යි 5යි මීටර වෙනවා. ඊළඟට කියන්නේ ඊට කාලය තුල බෝට්ටුවේ ගුරුත්ව කේන්ද්‍රය ස්කන්ධ කේන්ද්‍රයේ පිටුපසට ගිය දුර. ආරම්භයේදී ස්කන්ධ කේන්ද්‍රයේ නිශ්චලයි. දැන් මේක මේ පැත්තට යනකොට ස්කන්ධයේ දෙන්නගේ ස්කන්ධ කේන්ද්‍රය අපි හිතුව මෙතන කියලා. මෙයා දැන් මේ කෙලවරට ආවම වෙන්නේ ඒ ස්කන්ධ කේන්ද්‍රයේ විතරමයි. මිනිසා ඉස්සරහට එනකොට ගත්තම මිනිසා ඉදිරියට එනකොට ස්කන්ධ කේන්ද්‍රය ගත්තා මේ බෝට්ටුව පිටුපසට යනවා. බෝට්ටුව පිටුපසට ගිහිල්ලා ස්කන්ධ කේන්ද්‍රයේ පිටීම විතරම තබා ගන්නවා. පද්ධතියක් මත සම්ප්‍රයුක්ත බලයේ බිඳුව නම් ඒ ස්කන්ධ කේන්ද්‍රයේ ගම්‍යතාව හැම විටම බිඳුවයි. ස්කන්ධ කේන්ද්‍රයේ ප්‍රවේගයේ බිඳුවයි. ස්කන්ධ කේන්ද්‍රයේ වෙනස් වෙන්නේ. වෙන වෙනම වස්තු වල ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. වෙන වෙනම වස්තු චලිත වෙලා ස්කන්ධ කේන්ද්‍රයකම දැනක තියන්න පුළුවන්. දැන් බෝම්බයක් නිශ්චලව තියෙන බෝම්බයක් පිපිරුවම ආරම්භයේ නිශ්චලවනේ තිබුණේ. නිශ්චලව තිබුණු තැන තමයි ස්කන්ධ කේන්ද්‍රය තියෙන්නේ. ඒවා හැමතැනම විසිරුණාට පස්සේ ඒ විසිරුණු කොටස් වලත් ස්කන්ධ කේන්ද්‍රය අර තිබුණු තැනමයි තියෙන්න ඕන. බෝම්බේ තිබුණු තැනමයි තියෙන්න ඕන. ඒ අනුව එක කොටසක් මේ පැත්තට ගියා නම් අනිත් කොටස අනිත් පැත්තට යන්න ඕන. විවිධ දිශාවලට යන්න පුළුවන් ගියත් ස්කන්ධ කේන්ද්‍රයේ එතනම. ඊළඟට පද්ධතිය මත අසන්තුලිත බලයේ ශූන්‍ය නිසා ස්කන්ධ කේන්ද්‍රයේ චලිත නොවේ කියන එක තමයි පිළිතුර වෙන්නේ. නතර වුණාම මොකද වෙන්නේ? උජ්ජලයා නතර වුණොත් බෝට්ටුවත් නතර වෙන්න ඕන. උජ්ජලයා නතර වෙන්න නම් මෙතෙන්ට ඇවිල්ලා මොකද කරන්නේ? ඉදිරියට තෙරපනවා පප්පා. එතකොට වාහනය මත මේ පැත්තට බලයක් එදිනකොට මිනිසා මත මේ පැත්තට බලයක් එදිනවා. අපි නතර වෙන්න නම් මේ විදිහට පාද තෙරපන්න ඕනේ ඉදිරියට. පාද ඉදිරියට තෙරපුවම පිටුපසට බලයක් අපි මත ඇති කරනවා. ඉදිරියට බලයක් බෝට්ටුව මත ඇති කරනවා. එතකොට පද්ධතියේ ඒකම්මතාව බිඳුව වෙන්න ඕනේ. උජ්ජලයා නිශ්චල නම් බෝට්ටුවත් නිශ්චල වේ යුතුමයි. වස්තුවක් මත ක්‍රියා කළ බලය
කාලය සමග වෙනස් වීම රූපේ දැක්කේ. පළවෙනි කොටසේ වස්තුව මත ක්‍රියා කළ ආවේගී කුමක්ද? වස්තුව මත ක්‍රියා කළ ආවේගී කුමක්ද? දෙවෙනි කොටසේ වස්තුව මත සියයි නිව්ටන් ඝර්ෂණ බලයක් ක්‍රියා කරයි නම් වස්තුව මත සියයි නිව්ටන් ඝර්ෂණ බලයක් ක්‍රියා කරයි නම් වස්තුවේ ගම්‍යතාව වෙනස් වීම කොපමණද? ඊළඟ කොටසේ ආරම්භක ප්‍රවේගයේ ශූන්‍ය නම් වස්තුවේ ස්කන්ධය 50 කිලෝග්‍රෑම් නම් වස්තුවේ අවසාන ප්‍රවේගයේ කුමක්ද? ආවේගයේ සමාන වෙනවා බලය වැඩි කිරීම කාලය. කාලයේදී බලය ප්‍රස්ථාරගත කළාම ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් ඉන්නේ බලය වැඩි කිරීම කාලය. ඒ කියන්නේ ආවේගය. මේ වර්ගඵලය වෙන්නේ 500 ධන 700 බෙදීම 2 වැඩි කිරීම 5 මේ වර්ගඵලයේ ඉන්නේ 700 වැඩි කිරීම 5 කියන එක. මේකේ නම 1200 බෙදීම 2 කියන්නේ 600 වැඩි කිරීම 5 ධන 700 වැඩි කිරීම 5 කියන එක. මේකේ 30000ක් වෙනවා 3000. මේකේ නම 2100ක් කියන. මේකේ ගත්තම මේක 3500යි කියන්නේ. අපිට එනවා 6500යි නිව්ටන් තත්පර වලින් අපිට එනවා ගම්‍යතාව වෙනස් වීම නැත්නම් මේකේ ආවේගය කියන්නේ. සම්ප්‍රයුක්ත බලය මගින් ඇති කරන ආවේගය සමාන වෙනවා. ඒකින් එතකොට ඝර්ෂණ බලය මගින් ආවේගය වෙන්නේ මගින් ආවේගය බලය වැඩි කිරීම කාලය බලය වෙනවා මෙතනදී 100යි කියලා මුළු කාලය තත්පර 10ක් දෙනවා. 10යි නිව්ටන් බලය කියන්නේ. සම්ප්‍රයුක්ත බලය මගින් ආවේගය වෙන්නේ බලය මගින් ආවේගය 6500න් අඩු කරන්න ඕනේ 1000 5500ක්
එතකොට සම්ප්‍රයුක්ත බලය මගින් ආවේගයේ සමාන වෙනවා ගම්ම්‍යතාවය වෙනස් වීම. mu සමානයි 5500යි කියන. ආරම්භක ගම්ම්‍යතාවය ශූන්‍යයි. මුළු ස්කන්ධය 50යි v සමානයි 5500ක් වෙනවා. මේකෙන් බෙදුවම v සමානයි 110ක් වෙනවා. සම්ප්‍රයුක්ත බලය මගින් ආවේගය තමයි ගම්ම්‍යතාව වෙනස් වීමට සමාන වෙන්නේ. එක බලයක් විතරක් තියෙනවා නම් ඒක නිසා ආවේගය වෙනවා. ඊළඟ ගැටලුව දශම 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් මත කාලය අනුව බලය වෙනස් වීම රූපේදයක් වේ. එම කාලය තුල වස්තුව මත ක්‍රියා කළ ආවේගයේ කුමක්ද? මෙහිදී ස්කන්ධය බිත්තියක ලම්බකව ගැටි බිත්තියකට ලම්බකව 30ක ප්‍රවේගයකින් ගැටි ආපසු චලිත වේ නම් එම චලිත වන ප්‍රවේගයේ කුමක්ද? මේ විදිහට තියෙන්නේ මේ කාලයේ මිලි තත්පර 10ක් කියලා කියනවා. මේ බලය 30000යි කියලා 3000යි කියලා කියනවා. ආවේගය කියන්නේ මෙන්න මේ වර්ගඵලය. ආවේගය සමානයි භාගයේ ආධාරක පාදයේ 10 වැඩි 10 දින 3යි. මේක 30000යි මේකයි කැපිලා ගියාම 15යි නිව්ටන් තත්පරය. දැන් මේක ගත්තාම මේ පැත්තට 30ක වේගයෙන් ගැටිලා ආපසු යනවා. පසුගම්‍යතාව වෙන්නේ 0.2 මේ පැත්තට. පෙරගම්‍යතාව වෙන්නේ 0.2 වැඩි කිරීම 30යි මේ පැත්තට. සමානයි 15ක් වෙනවා. ආවේගය සමාන වෙනවා ගම්‍යතාව වෙනස් වීමට. එතකොට මෙතන 0.2 මෙතන දාන කර ගන්නවා. 6ක් කියන එක මේක 15. 0.2 සමානයි 15න් 6ක් අඩු වුණාම වෙන්නේ 9ක්. v සමාන වෙනවා 45ක්. අතන පිටක ලම්බ පොගෙටි වෙන්නෝ නැත්නම් වේගය වැඩි වෙන්න බෑනේ. මේක වේගය වැඩි වෙලා තියෙන්නේ පිටක ලම්බකෝ ගැටි කියන්නේ. පිටක ලම්බකෝ ගැටි ආපසු චලිත වෙනෝ කියන්නේ.
ඊළඟ ගැටලුව උඩ පනින 50 කිලෝග්‍රෑම් මිනිසෙකුගේ පාද මත කාලය අනුව බලය වෙනස් වීම පහත දැක්වේ. මිනිසා පොළවෙන් ඉවත් වන ප්‍රවේගය කුමක්ද? මිනිසා පොළවෙන් ඉවත් වන ප්‍රවේගය කුමක්ද? सामान्य उस පැරීමේදී කරන්නේ මේ වගේ උඩ පයින්නවා නම් මේ වගේ තිරක් වෙන්න මිනිසා කරන්නේ මේ වගේ පොළව තද කරගෙන මේ විදියට ගුරුත්ව කේන්ද්‍රයේ මෙතන වුණා නම් දැන් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ මෙතන මේ ආකාරයෙන් මෙයා R ප්‍රතික්‍රියාවක් තියෙනවා මෙයාගේ බර තියෙනවා MP මෙන්න මේ ප්‍රතික්‍රියාව අපි සාමාන්‍ය නැත්නම් මේ වගේ ගොඩක් තද කරන පොළොව තද කරගෙන උඩපයින්. එතකොට පොළොව තද කරගෙන උඩපනින්නේ. එතකොට දැන් මේ විදිහට පොළොව තද කරගෙන ඉහළට එනවා. ඇවිල්ලා ඊට පස්සේ මේ පොළවෙන් ඉවත් වෙනවා එකවර. වෘත්ත කේන්ද්‍රයේ මේ මට්ටමට ආවන් පස්සේ මෙතන ප්‍රතික්‍රියා බලය ශුන්‍ය වෙනවා. දැන් මෙන්න මේ ආකාරයට තත්පර එකකදී ප්‍රතික්‍රියා බලය බිඳුව වෙලා තියෙනවා. එතකොට මේකේ R මගින් ඇති කරන ආවේගය කියන්නේ ආවේගය වෙන්නේ මෙන්න මේ සම්ප්‍රයුක්ත වර්ග මෙන්න මේ වර්ගඵල 50 බෙදීම 2 500 බෙදීම 2 දශම 5 වැඩි වෙන්න ඕනේ 700 වැඩි කිරීම 1.5 මේ වර්ගඵලයේ එනවා. එතකොට මේක ගත්තම 300ක් වෙනවා. මේක ගත්තම 350ක් වෙනවා. 650යි නිව්ටන් තත්පර කියන ආවේගයක් ඇති කරනවා. හැබැයි බරමකින් ආවේගයේ බරමකින් ආවේගයේ කන්නේ 500ක බලයක් තියෙනවා මේක ගත්තම කාලය තත්පර 1ක් සම්ප්‍රයුක්ත බලය මගින් ආවේගය සමාන වෙනවා සම්ප්‍රයුක්ත බලය මගින් ආවේගය සමානයි ගම්‍යතාව වෙනස් වීම ගම්‍යතාව වෙනස් වීම සම්ප්‍රයුක්ත බලය මගින් ආවේගය කියන්නේ R මගින් ආවේගයෙන් අඩු කරන්න ඕනේ බර මගින් ආවේගය 650 වින 500කින් මේක සමාන වෙනවා 50යි පීවර මිනිසාගේ ස්පන්දේ 50යි ආරම්භක වේගයේ බිඳුවයි අවසාන වේගයේ 150 සමානයි 50යි v සමානයි 3යි තත්පරයකට මින් පොළවේ ඉවත්තන වේගය 3යි තියෙන්නේ අපෙන් යන පොළවේ ගමන් කරන උපරිම උද්ද ගත්තම වේගයේ බිඳුව වල තුරු ගමන් කරතේ u වර්ග ධන 2යි මෙතන ස්කන්ධ කේන්ද්‍රය ඊළඟ උසයි ගාන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2යි ගත්තම v වර්ග බිඳුව වෙනවා 3 වර්ගයේ 2 වැඩි කිරීම 10 වැඩි කිරීම h කියන්නේ මෙතන දින 10 20යි සමානයි 9යි මීටර
x සමානයි සෙන්ටිමීටර් 0.4යි 5යි මීටර භාගයක් විතර උසකට පනින්න පුළුවන්. මේ ආකාරයට එතකොට අපිට ගැටලු හදන්න